ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකය දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පිණ්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය. විදුලි බල සැපයුම හා ඉන්ධන බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්. ගෘහ රැකියා සඳහා විදෙස් ගතවන ලාංකික කාන්තාවන්ගේ අවම වයස සංශෝධනය කෙරේ. දශක 3කට පසුව එංගලන්තයේ සිදුවන විරෝධය. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත ඊයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලැබී තිබෙනවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව මෙතෙක්කල් අවිශ්වාසයක් ඇති කරලා එය කෙරෙන දෙයක් නොවන බවට විවිධ මතවාද පතුරවා ඇරි අයට එය මිත්‍යාවක් බව පසක් කරමින් තෙකරු ජනාධිපතිතුමාගේ තිබෙන බලතල අඩු කරමින් සහ වෙනත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පැවති හිතකර අංග රාශියක් ඒකාබද්ධ කරමින් ගරු විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යතුමා රජයේ වෙනුවෙන් ඉදිරිපත් කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඒ තුලින් රටට යහපත් ව්‍යවස්ථාමය වෙනසක් සිද්ධ කිරීම සඳහා නිර්ලෝභී දායකත්වයක් තිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම නව ව්‍යවස්ථා සංශෝධනය හරහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ 20 වැනි සංශෝධනයේ අහිතකර වගන්ති ඉවත් කිරීම සිදුවනු ඇති. මින් පෙර අවස්ථා කිහිපයකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර තිබුණත් පක්ෂ නායකයන්ට ඒ වැඩිදුරටත් පරිශීලනය කිරීම සඳහා අවශ්‍ය කාලය ලබා දීමටයි අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ. මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම වගන්ති සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 3/2ක විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේ. සෑම සතියකම සිකුරාදා දිනයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වලින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන ලබා දීමට බලශක්තිය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අතර ඉන්ධන බෙදා හැරීම ඇතුළු ශේෂ්ත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. එක් දිස්ත්‍රික්කයකින් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වලින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සෑම සතියකම සිකුරාදා දිනේදී ඉන්ධන ලබා දීමට බලශක්ති අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා ඉන්ධන පිරවුම්හල් 9ක්ද ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා ඉන්ධන පිරවුම්හල් 6ක්ද මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් ඉන්ධන ලබා දීමට තෝරාගෙන තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ එම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගයද අවශ්‍ය වන බවයි. සෑම සතියෙම සිකුරාදා දවස නිශ්චිත වශයෙන්ම 74ක් නම් කරලා තියෙනවා. සිකුරාදා දවසම වෙන් කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන් ආචාර්ය වෛද්‍යවරුන් සිට පහළ අපේ ඉන්න කම්කරුවා දක්වා ඉන්න අයට මූලික අවශ්‍යතාවයක් වෙන තමන්ගේ ඉන්ධන ටික ලබා ගැනීමට ඒ පහසුකම ලබා දෙන්න තීන්දුව කරා. දැන් මේක අවසාන තීන්දුවක් නෙමෙයි. වාහනයකට ලීටර් 40කුත්, ත්‍රී වීලර් එකකට ලීටර් 20කුත් මට මතක විදිහට, මෝටර් සයිකල් එකකට ලීටර් 10ක් නාම් කරලා දෙනවා. කොහොමත් ඉතාමත්ම සාධනීය විදිහට බලලා තියෙනවා. හැබැයි ඒ වෙනසක් කරන්නට අවශ්‍ය නම් ඒ අවශ්‍යතාවයන් වල වෙනසක් ඇති වෙනවා නම් ඒක අපිට සාකච්ඡා කරලා විශ්ල ගන්න පුළුවන්. ඒ ආයත ඒ ප්‍රමුඛත්වය ලබා දෙන්න. මොකද අපි ජීවිතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විකල්ප නැහැ. වෛද්‍යවරයාට යන්නට බැරි වුණොත් වෙලාවට ජීවිතයක් අනතුරකට ලක් වෙනවා. මම ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා මේව සිකුරාදා දිනේදී ඔවුන්ට ඉන්ධන ටික ලබා ගන්න අවස්ථාව ලබා දෙන්න. අපි ඒක ඉතාමත්ම විධිමත් ලෙස අපේ ආයතනවල වැඩ කරන අයට විතරක් ඒක ලබා දෙන්න අපි සෑම උත්සාහයක්ම ගන්නවා. මේ අතර ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සඳහන් කළේ මේ වන විට ඉන්ධන සැපීම පෙරට වඩා යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි. මේ වෙනකොට ඩීසල් උපරිම ධාරිතාවයෙන් බෙදීමට කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඩීසල් වල හිඟයක් නැහැ. පෙට්‍රල්
සපුගස් කන්දෙන් සහ පිරුණාමලේ IUC ආයතනයෙන් තමයි බෙදා හැරීම කටයුතු මේකට සිදු වෙන්නේ. පෙට්‍රෝල් වල පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒකත් මම හිතන්නේ 23 වෙනිදා නැවක් එනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඒකෙදි ඒ ප්‍රශ්නෙත් විසඳෙයි. වෙනදට ටැංකි රථ 350 400ක් ධාවනයේ කටයුතු සිදු වෙනවා. මේ නෝට එයින් 50ක විතර ටැංකි රථ 200ක් 250ක අතර ප්‍රමාණයක් ධාවන කටයුතු සිදු වෙනවා මේ නෝට. 23 පස්සේ මම හිතන්නේ සම්පූර්ණයෙන්ම පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීම කටයුතු සාමාන්‍ය යථා තත්ත්වයට පත්වේ කියලා අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ඇනෝම් කර තියෙන නියමිත ඉන්ධන ප්‍රමාණය ලැබුණොත් මම හිතන්නේ සතියක් ඇතුළත මෙම දිගු පෝලිම් ක්‍රමය නැති කරන්න පුළුවන්. නමුත් නිසි කළමනාකරණයක් තුළ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් අවශ්‍ය ඉන්ධන පිරිවුමකට ලබා දුන්නොත් මහ ජනතාවටත් කිසිම කරදරයක් නැතුව තමුන්ට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ අතර ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි ඊයේ දිනේ අංක 2285 අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව එම සේවා අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර ඇත්තේ. ඒ අනුව විදුලි බල සැපයීම සම්බන්ධ සියලුම සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව හෝ කළ යුතු ඕනෑම සේවාවක් වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය ගණයට යටත් කර තිබෙනවා. එම සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර පසුගිය 8 වනදාද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ගෘහ හා ගෘහාශ්‍රිත විදේශ රැකියා සඳහා යොමු වන කාන්තාවන්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 21ක් ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ විදේශ ප්‍රේෂණ යොමු කරන පිරිස් සඳහා විශේෂ ණය ලබා දීමේ යෝජනාවක්ද ඉදිරිපත් වූ බවයි. මේම තීරණයද ඇතුළුව අද දැනුම් දුන් තවත් කැබිනට් තීරණ කිහිපයක්. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මනුෂ නානායක්කාර අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ සංදේශයක් මේ පවතින ඉහළ වයස් සීමාවන් සංශෝධනය කරලා ගෘහ සේවය හා වෙනත් කටයුතු සඳහා කාන්තාවන් ශ්‍රී ලංකාවෙන් පිටත් වෙන විට වයස අවුරුදු 21කට වඩා වැඩි කාන්තාවන්ට පමණයි විදේශගත වෙන්න අවසර තිබෙන්නේ. ඊට අඩු වයස්වල කාන්තාවන්ට විදේශගත වෙන්න අවසරයක් නෑ ශ්‍රී ලංකාවේ. ඒක කාන්තාවන්ගේ ආරක්ෂාව ලැබෙන ආකාරයට පහළ මට්ටමට ගෙන එන්න කැබිනට් මණ්ඩලය ඉඩ දුන්නේ නෑ. ඒ සඳහා විශේෂ කොමිටියක් දාලා අවුරුදු 21කට වැඩි නම් පමණයි කාන්තාවකට විදේශ රැකියාවක් සඳහා ගමන් කරන්න පුළුවන්කම ඇති වෙන්නේ. ඒ තුලින් අපේ රටේ වැඩි කාන්තාවන් පිරිසකට අවස්ථාවක් ලැබෙනවා විදේශ රැකියාව සඳහා පිටත්ව යන්න. අපි යෝජනාවක් ඉදිරිපත් කළා. විදේශයන්නේ සේවානියුක්ත ශ්‍රී ලාංකිකයෝ තමන් ගණදෙනු කරන වාණිජ බැංකුවකට මසකට ඩොලර් 50 බැගින් අවුරුද්දක් මුදල් ලෙව්වා. ඩොලර් 600ක් තැන්පත් වෙනවා ඒ තැනත්තගේ නමට. ඩොලර් 600ක් තැන්පත් වශයෙන් බැංකුව හරහා එව්වහම ඒ ශ්‍රමිකයාට ඔවුන්ගේ පවුලට ලක්ෂ 11ක වගේ මුදලක් පොලි රහිත ණයක් ලෙස ලැබෙනවා. ඒක ගෙවන්න තියෙන්නේ අවුරුදු 5කින්. ඒත් 50 අවුරුදු 5 ගෙව්වාම ඒ ඩොලර් 3000 පිය වෙනවා. මේ තුලින් විශාල සහනයක් තමන්ට කියලා නිවසක් තනා ගන්න, ඉඩමක් ගන්න, නිවසට කොටසක් එකතු කරගන්න යන අයට සුවිශේෂ ණය යෝජනා ක්‍රමයක් ලෙස මේ ක්‍රියාත්මක කරන්න ඇමැතුමා අටයුතු කරගෙන යන බව සඳහන් කළා. උතුරාජවැල පේටි අක්කර 10ක ඉඩම් කොටසක් ලංකා විදුලි බල මණ්ඩලය සඳහා වෙළඳපොළ වටිනාකම අය කරගෙන බැහැර කිරීම සඳහා නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබිලා තියෙනවා. උතුරාජවැල පේටි යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවෝට් 300 LNG විදුලි බලාගාරයක් ඉදි කිරීම සඳහා විදුලි බල මණ්ඩලය වෙත ලබා දීම පිණිස තමයි මේ යෝජනාව ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළේ. ප්‍රවාණ විශේෂ අමාත්‍යවරයා වශයෙන් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මේ දුම්රිය මාර්ගයේ දෙපස අක්කර 14000ක පමණ රක්ෂිතයක් තියෙනවා. රක්ෂිත ඉඩම් ප්‍රමාණය. දෙපස තියෙන විශාල ඉඩම් ප්‍රමාණය අවුරුද්දක වැනි කෙටි කාලයකට අවශ්‍යම කෙටි කාලීන භෝග වගා කිරීම සඳහා වාර්ෂික බදු කුලී පදනමක් යටතේ ගොවි සමිතිවලට ලබා දෙනවා. කැබිනට් මණ්ඩලයේ මේ තියෙන ජාතික අවශ්‍යතාවය අනුව හදිසි ජාතික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්න ගොවි සංවිධානවලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ ඉඩම් බදු දීමේ ක්‍රමවේදය අපි ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා.
සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පාලනය කරගත නොහැකි ඖෂධ හිඟයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රමුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්. විශේෂයෙන්ම මම දැක්කා ඊයේ පෙරේදත් කියලා තියෙනවා අපේ තියෙනවා මේ බෙහෙත් වර්ගීකරණය කරලා තියෙනවා. බෙහෙත් වර්ග වලින් 14ක් අපි සඳහන් වෙනවා. ඒ 14 අපිට ඒ 14 නැති වුණොත් අපි කියනවා මරණයට පත් වෙන්න පුළුවන්. මේ වෙලාවේ මම දැක්ක බොහෝ තැන්වල කියනවා මේ බෙහෙත් නැහැ, ඒ බෙහෙත් අඩුවක් තියෙනවා කියලා. මම බොහොම පැහැදිලිව කියනවා ඒ 14 කිසිම අඩුවක් මේ මොහොතේ නැහැ. එක බෙහෙතක ඇන්ටි රේබිස් එහෙම නැත්නම් ජල බීජික රෝගයට ගන්න එකේ අඩුවක් තිබ්බා. ඒ අඩුවත් පරිමහ ගන්නට අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. සමහරක් විට MSD එකේ අපේ නැති වෙන්න පුළුවන්. නමුත් අපේ පෙරිෆරි එකේ එහෙම නැත්නම් වටපිටාවේ තියෙන සෑම සෞඛ්‍ය ආයතනයකම ස්පිරිතාලයකම ඒ අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය ලබලා තියෙනවා. ඒ වගේම හෙට දවසේ ඒකේ මම හිතන්නේ 25000ක් ලැබෙනවා. ලබන මාසයේ පළවෙනි සතිය වෙනකොට ලක්ෂයක් ඒ බෙහෙත් අපිට චීන රජයෙන් ලබා දීලා තිබෙනවා. ඊගාවට තියෙනවා අපි කියන essential අත්‍යවශ්‍ය බෙහෙත් 664ක් තියෙනවා. ඒ 664න් 51ක අඩුවක් තිබ්බා. ඒ 51ක අඩුව ඒ වෙනකොට 50ට වෙනකන් සහ 49ට වෙනකන් අඩු වෙනවා. අපි විශ්වාස කරන ඊගාව දින කීපය තුළ අපිට ඒ ප්‍රශ්නයත් විසඳ ගන්නට පුළුවන්. ඒ වගේම ඒ 49 හෝ 50 විකල්ප බෙහෙත් වර්ග ගණනාවක් අප සතුව තිබෙනවා. ඒ නිසා කිසිම අවස්ථාවක බෙහෙතක් නැහැයි කියන තත්ත්වය තුළ ප්‍රාරෝග්‍ය ශාලාවට පැපෙන ලෙඩෙක් අසාධ්‍ය ලෙඩෙකුට බෙහෙත් දීමෙන් වැළකී සිටීම හෝ බෙහෙත් දීමට නොහැකි තත්ත්වයක් මේ මොහොතේ නැති බව තාමත්ම සතුටින් වගකීමකින් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕන. මේ වෙනකොට අපි දේශීය ඖෂධ නිෂ්පාදනය වැඩි කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට ඖෂධ වර්ග 400ක් පමණ අපි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වාතාවරණය සකස් කරලා තිබෙනවා. මේ වෙනකොට ඖෂධ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා 21ක් විතර මේ වෙනකොට ලංකාවේ තිබෙනවා. එයින් 14ක් විතර සම්පූර්ණ නිෂ්පාදනය කරනවා. ඉදිරියේදී ඒ ඉතුරු ටික නිෂ්පාදනය සඳහා හවුල් වෙනවා. ඒ වගේම අපේ SPMC ආයතනය වශයෙන් මේ වෙනකොට 100කට ආසන්න ප්‍රමාණයක් දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරනවා. මේ අයට ඇත්තටම මේ වෙනකොට රෝ මැටීරියල් නැත්නම් මේ ඖෂධ නිෂ්පාදන මූල අමුද්‍රව්‍ය අපිට ආනයනය කරන්න වෙන්න ප්‍රධාන වශයෙන්ම චීනයෙන් ඒ වගේම ඉන්දියාවෙන්. අපි ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක හරහා මේ අයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා මිලියන 25ක් අපි වෙන් කරලා තියෙනවා. ඊට අමතරව SPMC එකට මිලියන 5ක් වෙන් කරලා තියෙනවා අමුද්‍රව්‍ය ගෙන්න. ඒතර දේශීය වශයෙන් ආනයන කරන කට්ටියට අපි ඇමරිකානු ඩොලර් මිලියන 55ක් වෙන් කරලා තියෙනවා. ඒ අය විශේෂයෙන්ම පෞද්ගලික රෝහල් සහ විශේෂයෙන්ම අනිත් ෆාමසිස් වලට ලංකාවේ තියෙන 5000 ගණනක් විතර තියෙන මේ ෆාමසි වලට අවශ්‍ය ඖෂධ සඳහා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතින. මේ වෙද්දී අපිට රාජ්‍යයන් හා රටවල් වශයෙන් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 8.5ක වගේ ප්‍රදානයන් ලැබිලා තියෙනවා. ඊට අමතරව තවත් රාජ්‍යයන් හා රජයන් වශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 70ක විතර ප්‍රදානයන් ලැබෙන්න තියෙනවා. ඊට අමතරව ගත්තම ආයතන වශයෙන් හා වෙනෙකුත් සංවිධාන වශයෙන් විදේශගතව තියෙන ශ්‍රී ලාංකිකයන් විසින් මිලියන 3ක ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 3ක විතර ආධාර අපිට ලබා දීලා තියෙනවා. දිරිය සටහනේ අද අපේ විමසුම ගෑස් ලිප වෙනුවට නිර්මාණය කළ කාර්යක්ෂම ලිපක් ගැන. මේ ගෙදරදොර භාවිතයට ගත හැකි ලිපක්. ඒත් සාමාන්‍ය දරලිපකට ගෑස් ලිපකට වඩා විශේෂත්වයක් මේ ලිපේ තියෙනවා. දරලිපක උයනවනම් තියෙන ප්‍රශ්නයක් තමයි දැලි සහ දුම. ඒ වගේම නාගරික ප්‍රදේශයක නම් දර හොයාගන්න එකත් ටිකක් අපහසුයි. ඉතින් ගෑස් ලිප ඊට හොඳ විසඳුමක් වුණත් ගෑස් නැති වුණොත් ඒක ඊටත් වඩා ප්‍රශ්නයක්. ඒත් මේ පෙන්වන ලිපට ඕන වෙන්නේ පොල්කටු සහ විදුලිය විතරයි. විදුලිය නැතිවෙලාවක බැටරයකින් උනත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. පොල්කටු නම් අපට ගෙදරදොරෙන් හොයාගන්න පුළුවන්නේ. අනිත් විශේෂම දේ තමයි මේ ලිපේ කෑම සකසද්දී දුම දමන්නේ දැලි බැඳින්නේ නැහැ. වාසේ ගොන්නක් තියෙන මේ ලිප නිපදවලා තියෙන්නේ අපේම රටේ දක්ෂ නිර්මාණකරුවෙක්. ඔහු නමින් මහින්ද. මහින්ද මහතා ජීවත් වෙන්නේ ඇඹිලිපිටිය කදුරුගස් ආර ප්‍රදේශයේ. මේ වෙද්දී මහින්ද මහත්මයා මේ විශේෂ ලිප මාදිලි 3කින් නිර්මාණය කරලා තියෙනවා. මේ ලිපට සවි කරලා තියෙන කුඩා ප්‍රමාණයේ කූලින් ෆෑන් එකෙන් ලිපට දමන පොල්කටු ඇවිලෙන්න ඕන කරන සුළං සැපියුම ලබා දෙනවා. ඒ වගේම
ලිපේ ගින්දර පාලනය කරන්නෙත් මේ කූලිං ෆෑන් එකේ වේගය අඩු වැඩි කිරීමෙන්. ඉස්සෙල්ලම මට මේ ලිපේ අදහසක් ආවේ මට තිබිච්ච ගෑස් ප්‍රශ්නේ. ඊට පස්සේ මම මේ ලිප හදන්න පටන් ගත්තා මට ගෙදරට පාවිච්චි. හදන්න පටන් ගත්තට පස්සේ ඊට පස්සේ මේකට තියෙන ඉල්ලුමත් එක්ක මට හිතුණා මේක වැඩි දියුණු කරලා හදන්න ඕනේ කියලා අනිත් අයටත් එක්ක පාවිච්චි ගන්න පුළුවන් විදිහට ගන්න පුළුවන් විදිහට. මේක ඕන තැනක පාවිච්චි කරන්න. ගෑස් වියදමත් එක්ක බලනකොට 80%ක විතර වියදමක් අඩු වෙනවා. ස්ලිප් එක වියනකොටත් වැඩි එකට එකක් ඉක්මා. ස්වකීය දැනුම සමග තාක්ෂණය යොදාගෙන අපේ රටේ මිනිසුන් කොයි තරම් නව නිර්මාණ බිහි කරනවද. ඒ දේවල් ඵලදායී විදියට සමාජගත වෙනවා නම් ඒවායේ වටිනාකමත් මිල කළ නොහැකි. අද අපේ රටේ උද්ගත වෙලා තියෙන ප්‍රබල අර්බුදයකට විසඳුමක් සෙවූ මහින්ද මහතාට තව තවත් මෙවැනි නිර්මාණ රටට දායාද කරන්න ලැබේවා යන්න දිරිය සටහනේ අප තබන පැතුමක් වනවා. ඉදිරියේ ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් බස්නාහිර පළාත තුළ ගෙවතු ලක්ෂ 3ක් ඇති කිරීමේ වැඩසටහනක් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය සහ බස්නාහිර පළාත් සභාව එක්ව දියත් කර තිබෙනවා. රට තුළ උද්ගත විය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීමට මෙන්ම ඒ සඳහා සාර්ථක විකල්පයක් ලෙසින් බස්නාහිර පළාත් සභාව සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය එක්ව දිරිය නමින් ගෙවතු වගා සංග්‍රාමයක් දියත් කර තිබෙනවා. ඒ හරහා බස්නාහිර පළාත තුළ සාර්ථක ගෙවතු ලක්ෂ 3ක් නිර්මාණය කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ඒ අනුව බස්නාහිර පළාත තුළ පදිංචි ගෙවතු වගා සඳහා උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු වෙනුවෙන් ගෙවතු දසදහසේ පළමු පියවර දියත් කර තිබෙනවා. දිරිය ගෙවතු වගා සංග්‍රාමය ඔස්සේ ගෙවතු වගාවට අවශ්‍ය බීජ ලබාදීම වගා ආරම්භයේ සිට අස්වනු නෙලන අවස්ථාව දක්වාම උපදේශකත්වය සහ මඟ පෙන්වීමද ලබා දෙනු ඇති. එකී මඟ පෙන්වීම් ඔස්සේ සාර්ථක ගෙවතු වගාවක නියැලී මාස 4කට පසුව ඉන් හොඳම ගෙවත්ත තෝරා ලක්ෂ ගණනක මූල්‍ය ත්‍යාග දිනා ගැනීමටද මේ හා සම්බන්ධ වන ඔබට හැකියාව පවතිනවා. ඒ අනුව දිරිය ගෙවතු වගා සංග්‍රාමයට එක්වීමට www.shraddha.lk වෙබ් අඩවිය වෙත පිවිස එහි ඇති පෝරමය පුරවා ලියාපදිංචි විය හැකි. එමෙන්ම ඒ පිළිබඳ සියලු තොරතුරු 0.70 345 දුරකථන අංකයේ ඔස්සේද ලබාගත හැකි වනවා. දිරිය ගෙවතු වගා සංග්‍රාමය බස්නාහිර පළාත් සභාව හා ශ්‍රද්ධා මාධ්‍ය ජාලය. මෙරට ලීසිං ලබා දෙන ආයතන නියාමනය කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා ඍජුවම මැදිහත් විය යුතු බව ලීසිං හා ණයපාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය පවසනවා. 2000 අංක 56 කියන ලීසින් කල්බදු මූල්‍ය කරන පනතේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා 27 වෙනි වගන්තියට ප්‍රකාරව කොහොමද කල්බදු වාරික පැහැර හැරියොතින් වාහනයක් අත්පත් කරගන්නේ කියලා. එතකොට මේ වගන්තිය තියෙනවා මාස 3කට වැඩිය අකණ්ඩව දින 90ක් මෙම වාරික නොගැයීම පැහැර හැරියොතින් ඊට පස්සේ වාහන හිමිකරුගේ පොලිස් බල ප්‍රදේශයේ අදාළ පොලිසිය පැමිණිල්ලක් දාන්න ඕන. මේ පැමිණිල්ල දාලා ඊට පස්සේ සාමය කඩවීමක් වුණොතින් පොලිස් නිලධාරියෙක්ගේ සහාය ලබා ගන්න පුළුවන් මේ වාහන අත්පත් කරගන්න කියලා. හැබැයි එම වාහනේ අත්පත් කරගන්නට මේ බදු ගැනුම්කරුගේ නිවසට හෝ වාහනේ තිබෙන ස්ථානට ගිහිල්ලා ඔහු සමග සාකච්ඡා කරෝතින් ඔහු එවැනි අවස්ථාවක ප්‍රතිවිරෝධයක් දැක්වුවොතින් මම මේ වාහනේ දෙන්න කැමති නෑ මම මේ වාහනට මෙච්චර මුදලක් ගෙවලා තිනවා. එතකොට මේ ලීසින් සමාගමේ නිලධාරීන්ට හෝ මේ සීසර්ලට බැහැ කිසිම අවස්ථාවක වාහනේ අත්පත් කරගන්න. එතකොට එම පනතෙම 28 වෙනි වගන්තියේ තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඉසා අධිකරණයකට කරුණු වාර්තා කළා මේ වාහනේ අත්පත් කරගන්න ඕන. ඒ පනතෙම තියෙනවා 39 වෙනි වගන්තියේ මේ ක්‍රමයට අනුව ප්‍රතිවිරෝධයක් පෑව අවස්ථාවකදී බලෙන් අත්පත් කරගත්තොතින් ඒකට දඬුවමත් මේ 39 සහ 41 එක වගන්තියේ උපවගන්තියේ දක්වලා තියෙනවා. එතකොට මේ අපේ විවස්ථාදායක සම්මත වෙච්ච මේ 2000 අංක 56 කියන මේ පනත නිසා අද මේ රටේ දැන් ජීවිත 2-3ක් නැති වෙලා තියෙනවා.
අඬු කඩනවා, එහෙම මරනවා. මීට අවුරුද්ද දෙකකට කලින් මැරුවා. දැන් දෙවෙනි බිල්ල ගත්තා. තුන්වෙනි බිල්ල ගණ්ඩ හදලා ඒකේ අඬු කැඩුවා. තව ඉස්සරහට මොනවද කරන්න හදන්නේ? පවුලම මරන්නද හදන්නේ ගෙවල් වලට ඇවිල්ලා මැරියෝ දාලා. ඒ නිසා අපි කියන්නේ මේක හරියට කරන්න දැන්වත් මහ බැංකුව මූලාසනය දරන ඔබතුමා දැන්වත් ක්‍රියා කරන්න. ඔබතුමා දැන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ වගේ පුංචි හිල් වලින් ලොකු හිල් හදාගෙන මේ ගිය ගමන නවතින්නේ ජනතාවගේ ගෙදර පවුල් සියල්ලම විනාශ කරලා දාලා. අද මිනිස්සු ඉන්නේ ඉතාමත් පීඩනයකින්. මොනවාද නැත්te පීඩනයක්. මෙහෙම මරණවයි කියන එක අනිත් මිනිස්සුන්ට දනවමින් මෙහෙම කරන එක සාධාරණද කියන එක අපි අහනවා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වුණා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,64,1000ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,520ක් ලෙසයි දැක්වුණේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 491ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,999ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිලධාරී මට්ටමින් ගිවිසුම් ගතවීමට කඩිනමින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ඊයේ පැවැත් වූ සාකච්ඡාව සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ කඩිනමින් විසඳුම් ලබා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් 10 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා. සෑම රාජ්‍ය ආයතනයකම ආදර්ශ ගෙවත්තක් සකස් කිරීම සඳහා ගත් තීරණයේ යථාර්ථවත් කිරීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ වගා කටයුතු සඳහා කඩිනමින් යොදා ගැනීමේ අරමුණින් ගෙවතු සකස් කිරීමේ කටයුතු ආරම්භය ඊයේ සහ අද නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු වුණා. වැඩ බලන දිස්ත්‍රික් ලේකම් JWS කිත්සිරි මහතාගේ උපදෙස් පරිදි සිදු කරනු ලබන මෙම කාර්යය සඳහා දිස්ත්‍රික් කෘෂිකර්ම අංශයෙන් වැඩි දායකත්වයක් ලැබෙනු ඇති. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපද රජය තවත් ඩොලර් මිලියන 5.75ක මානුෂීය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය හරහා මෙම නව ප්‍රදානය සිදු කරන බවයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ. එම මානුෂීය ආධාරය යටතේ මුදල් ආධාර, කෙටි කාලීන රැකියා සහ අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව වෙත ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ආධාර, කෘෂිකාර්මික සැපයුම් ආධාර ඍජුවම ලබා දෙනු ඇති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය පවසනවා. මෙම අර්බුදකාරී වාතාවරණය යටතේ ඇමරිකාව විසින් කෙටි කලක් තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ තෙවැනි ආධාර අරමුදල මේ වනවා. මීට පෙර ඇමරිකානු ඩොලර් මිලියන 120ක ණයක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 6ක මානුෂීය ආධාර ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කළා. හෙට ජූනි 22 වැනිදා සිංහල පද්‍ය සාහිත්‍යයේ කොළඹ යුගයට අයත් ප්‍රවීණ කවියෙකු, ලේඛකයෙකු, පුවත්පත් කලාවේදියෙකු, ගුරුවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සාගර පලන්සූරිය මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1961 වසරේ ජූනි මාස 22 වන දිනයි. බ්‍රිතාන්‍යයේ වහල් භාවය අහෝසි කිරීමේ සටනේ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරමින් වහල් සේවය බ්‍රිතාන්‍යයේ තහනම් කර ඇත්තේ 1772 වසරේ ජූනි මාස 22 වන දිනයි. ජපානය සහ කොරියානු ජනරජය අතර මූලික සම්බන්ධතා පිළිබඳ ගිවිසුම අත්සන් කර ඇත්තේ 1965 වසරේ ජූනි මාස 22 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.